දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ ආපත්, පුත්‍රයාණන් යාපත්, ආත්මයාණන් වහන්සේ ආපත්. ඒ නිසාම අපි යහපත්. අපේ ජීවිතවල යහපත්. අපේ දවස්වල යහපත්. අපි ගත කරන හැම තප්පරයේම යහපත්. මගේ දරුවනේ අපි හිතන්න ඕන. අපි පුරුදු වෙලා තිබෙනවා හැම මොහොතේම හයාපත් ගැන කතා කරන්න, හයාපත් ගැන හිතන්න. අද ටීවී එක ගත්තාම, පත්තර ගත්තාම, ප්‍රවෘත්ති ගත්තාම හයාපත්. නම් දෙවියන් වහන්සේගේ මිනිස්යන්ගේ විශේෂ වන්නේ උන් යාපත් දේ කතා කරන මිනිස්යන් වෙලා තිබෙනවා. ඒ නිසා මගේ දරුවනේ යාපත් දේ කොතනද තිබෙන්නේ? මේ යාපත් දේ තිබෙන්නේ දේව වචනකින්. මුළු ආත්මයන්න් වහන්සේගේ ආනුභාවයෙන් ලියපු මේ පොතේ තිබෙන යාපත් ටික ඔබ උරා ගන්න. ඔබ ගන්න. ඔබ භුක්ති විඳින්න. අපි ආරාධනා කරනවා. අපි මේ නිසා තමයි මේ කාරණාවල් මේ පාඩමාලාවල අපි සූදානම් කරලා දෙන්නේ. අපි ඉගෙන ගන්න අපි ආපත් ස්වර්ගය අපි අත්දකින්නවා මගේ දරුවනේ. අපි ස්වර්ගයට යන්න කලින්ම ස්වර්ගය අපි පොළවේ අත්දකින්නවා. ඒ නිසා අද දවසේ උන්වහන්සේ යම් ගැඹුරු කාරණාවක් අපට උගන්වන්න යනවා. ඒක අපූර්ව දෙයක්. ඒක අනර්ග දෙයක්. මිනිස්සු කැමති. ඒක යහපත් අයහපත් දෙකම තිබෙනවා. ඒකේ මාතෘකාව දවස මාතෘකාව නින්ද බයිබලයේ කියනවා නින්දෙන් නැගිටලා පිබිද යන්න කියලා. ඒ නිසා මගේ දරුවනේ අද දවස් අපි මේ නින්දගෙන අපිට තිබෙන මේ අනර්ග කාරණාව ගැන අපි ඉගෙන ගමු. පළමුව මේක අපි දෙවියන් වහන්සේට බාර කරලා යාඥා කරමු. මගේ සහෝදරයා ඉන්නවා. ඔබ වෙනුවෙන් අපි වෙනුවෙන් මැදකත්කම් කරන්න. යාඥා කරමු ප්‍රදේශ. හලෙලූයා. සර්වබලධාරී මහෞත්තම දයාබර දෙවි පියාණනි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් පළමුව ඔබ වහන්සේට අපි ස්තුතිවන්ත වෙනවා ස්වාමිනී. ඔබ අපිට දී තිබෙන මේ අධික දයාබර කරුණාව නිසා ඔබ වහන්සේ පෙන්වන්නා වූ මාර්ගය නිසා ඔබට ස්තුතියි ස්වාමිනී. ප්‍රේමණීය දෙවියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් දවසින් දවස පුයාණනි ඔබ වහන්සේගේ ජනතාවට ඔබ වහන්සේගේ මිනිස්සෙන්ට ඔබ වහන්සේ ගැන නොදන්නා වූ මිනිස්සෙන්ට කතා කරන්නට ඔබ වහන්සේ මේ දේව දාසයාව පාවිච්චි කරමින් ඒ වචනය මුළු දේශයේ මුළු විශ්වය පුරා ගෙන යන්නට ඔබ අපිට දී තිබෙන අති උතුම් අනර්ග කරුණාවට ස්තුතියි ස්වාමිනී. මන්ද දෙවියන් වහන්සේ සෑම දවසකම ඔබ වහන්සේගේ සුද්ධ වචනේ යම්කිසි කාරණාවක් ගැන මේ මිනිස්සුන්ට කතා කරන්නට ඒ තුල උඹ ජීවත් කරවන්නට මේ දේවදාසයා ගන්නා උත්සාහය තුල ඔබ වහන්සේ උට දී තිබෙන අනර්ග කරුණාබරිත ප්‍රේමය නිසා අපි ඔබට ස්තුති කරනවා මගේ දෙවියන් වහන්සේ. ප්‍රේමී පියාණනි මේක ආරම්භක මොහොතේ සිට දවසින් දවස ඔබ වහන්සේ අපෝ ශක්තිමත් කරමින් ඔබ වහන්සේ දේව දාසයට ප්‍රඥාව දෙමින් ඒ තොල්වලට ආලේපය දෙමින් ඔබ දෙන කරුණාබරිත මහිමයට ස්තුතියි ස්වාමිනී. අපේ ශක්තියෙන් අපේ හැකියාවෙන් නොව මගේ දෙවියන් වහන්සේ ඔබයි මේ සියල්ල කරන්නා වූ ජීවමාන දෙවියන් වහන්සේ මණ්ඩ ඔබ වහන්සේ දා කුරුසේ මරණය පරාජය කොට උස්ථානගතව ජීවමානවයි අප අතර වැඩ බසන්නේ. අපි ඔබට කතා කරන කල්ලි පිළිතුරු දෙන දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී. රාජුන්ගේ රාජුනි දෙවිවරුන්ගේ දෙවියන් අතර එකම දෙවියන් වහන්සේ ඔබයි ස්වාමිනී. මහෞත්තම පියාණනි මේ මොහොත ඔබට ස්තුතිවන්ත වෙනවා. මම නැවත ඔබට කතා කරනවා පියාණනි. මේ වචනය දකින්නා වූ මිනිසෙන් මේ වචනය අසන්නා වූ මිනිසෙන් ඔබ වහන්සේගේ කරුණාබරිත ඒ ආදරණීය සෙනෙහසේ පියාපත් වෙමට ඔවුන් රැගෙන යන්න ස්වාමිනී. ස්වර්ග රාජ්‍යයේ සදාතනික ජීවනයේට ඔවුන් උරුමකාරයන් කරන්න පියාණනි. මේ වචනය තුල ජීවත් වෙන්නට ඒ තුල ස්වාමිනී ඔවුන්ගේ ජීවන රටාව හරිගස්ස ගන්න ඔවුන්ගේ දුර්වලකම් මකා දමා ඔවුන්ට ඔබ වහන්සේ කරුණාබරිත ප්‍රේමයෙන් නිදහස් කරන්න මම ඔබෙන් ඉල්ලනවා ස්වාමිනී. මේ අනර්ග මොහොතේ මේ ආඥාව කරන කොටගෙන මේක දකින්නා වූ මිනිසෙන් ස්වාමිනී අද වචනයට ප්‍රකාරව නින්දෙන් පිපිදව අවදිව ස්වාමිනී ඔවුන් ඔබ වහන්සේව සොයන්න ගන්න ඕනේ ස්වාමිනී. ඔබේ වචනේ හොයන්න ගන්න ඕනේ ස්වාමිනී. මේ වචනේ අසන කල්ලි ඔවුන්ගේ නිවෙස් භූමිය තුල තියෙන සියලු ශාප බන්ධන දුරු වී ඔවුන් තුල තියෙනා වූ සියලු අශුද්ධාත්ම දුරු වී සියලු රෙඩ රෝග සුවපත් වී ජීවමාන ස්වාමිනී ඔබගේ මහත් කරුණාව ඔබ වහන්සේ උන්ට අත්දකින්න දෙන්න ස්වාමිනී. ලාසරුස් මරණයෙන් නැගිට්ටු දෙවියන් වහන්සේ ඔබයි. රතු මුහුද දෙබෑ කරමු දෙවියන් වහන්සේ ඔබයි. වියලි කාන්තාරේ ගල් පර්වත වලට අන කරමින් ජල උල්පත් බිහි කරමු දෙවියන් වහන්සේ ඔබයි. ඔබ හැර දෙවි කෙනෙක් නැහැ ස්වාමිනී. ඔබට ස්තුතියි ස්වාමිනී. මේ වචනේ ගෙනා වූ දාසියද මේකට උපකාර කරන්නා වූ සියලු දෙනාද ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා ස්වාමිනී. මේක බලන්නා වූ මේ මිනිස්සුන් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. ඒ පෞල් තුලට සතුට සමගිය සමාදානය ඔබ වහන්සේ ගෙනෙන ලෙස අපි ඔබ ඉල්ලනවා ස්වාමිනී. දවස
දවසින් දවස ඔවුන්ට පිපාසිතව මේ වචනය අසන්නට මේ වචනය බලන්නට දකින්නට ඔබ වහන්සේ ඔවුන්ගේ සිත්වලට කතා කරන්න ස්වාමිනී. හිත උපදේශය 21 පරිදි ඔවුන්ගේ සිත් ඔබ වහන්සේ ආශිර්වාදයෙන් පුරවා ස්වාමිනී ඒ අවශ්‍යතාවයෙන් පුරවන්න මගේ දෙවියන් වහන්සේ ප්‍රේමී ජේසුනි. දැන් මේ ආඥාවද මේ දේවදාසියාවද ඔහුගේ තොල් ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා. මේ සියල්ලම ඔබට බාර කරන්නේ අප වෙනුවෙන් ජීවමානව මේ මොහොතේ අපේ ආඥාසා අපට ඒකාන්තයෙන්ම පිළිතුරු සපයන්නා වූ ਸਰව බලධාරී ජේසුස් ක්‍රිස්තුස් බලවන්ත අති උතුම් නාමයෙන් ආමේන් ආමේන් ආමේන්. අපි ඔක්කොම එකතු වෙලා ප්‍රශංසා කරමු. පළමුව අපේ වහන්සේගේ නාමය වර්ණනා කරමු. යානර්ග නාමය අපි ඔසවමු. අපිට මේ ආශිර්වාදය දුන්න, අපිට කරුණාව දුන්න, අපිට දයාව දුන්න. උසස් ජීවමාන වූ ਸਰව ප්‍රාක්‍රම ਸਰව බලධාරී සදාතනික ස්වාමීන් අපේ දෙවියන් වහන්සේ නිසා ප්‍රශංසා කරනවා. හැම මහිමයම ඔබට පමණයි ස්වාමී. බාරයි කැපයි ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන නාමයෙන් පියාණනි. ආමේන් 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 ආමේන්. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. නැවතත් හමුවීම සතුටක්. දෙවියන් වහන්සේගේ කාරණාවල් අපි ඉගෙන ගමු. වඩා ඉගෙන ගමු. ස්වාමීන් වහන්සේගේ කරුණාව තිබෙන මේ කාලය තුල වචනේ ඉගෙන ගැනීමත් උන්වහන්සේගේ කරුණාව ඔබ භාග්‍යවන්ත සෙනගක්. ඔබ වචනේ ඉගෙන ගන්න සෙනගක්. අද දවස මාතෘකාව නින්දෙන් නැගිට පිබිදි යන්න. නින්ද මගේ දරුවනේ. ඒ අනර්ග දෙයක්, අපූර්ව දෙයක්, අත්‍යවශ්‍ය දෙයක්. නින්ද මනුෂ්‍යයාට දෙවියන් වහන්සේ දුන්න ආශිර්වාදයකි. කුඩා බබාගේ ඉඳලා කුඩා තැනැත්තාගේ ඉඳලා වැඩි ඉති සියලු දෙනාටම අත්‍යවශ්‍ය දෙයකි. නින්ද ස්වභාවිකව දිව්‍ය ඖෂධයකි. දෙවිඳුන් රාත්‍රිය මැව්වේ නින්දටයි මගේ දරුවනේ. අනර්ග අපිට ප්‍රශ්නයක් තිබෙනවා මේ රාත්‍රිය දෙවියන් වහන්සේ මැව්වේ නින්දට නම් අද දවසේ ඉන්න තරුණ තරුණියෝ අද ඉන්න බොහෝ අය රාත්‍රී කාලය වෙන දේවල්ට ගත කරනවා. ඒ නිසාම ප්‍රශ්න, ඒ නිසාම ලෙඩ, ඒ නිසාම දුක. නම් බයිබලයේ කියනවා ස්වාමීන් වහන්සේ රාත්‍රිය මැව්වේ නින්දට කියලා. මගේ දරුවනේ යාපත් නින්දෙන් යාපත් පැත්ත තිබෙනවා. ඒ වගේම නින්දෙන් අයහපත් පැත්තකුත් තිබෙනවා. නින්ද අපට අත්‍යවශ්‍ය දෙයක් වගේම නින්ද අපේ ආත්මික ජීවිතයට බාධා දෙයක්. ආත්මික නින්ද, මානසික නින්ද එහෙම අපිට වෙන් කරන්න පුළුවන්. යාපත් නින්ද, අයහපත් නින්ද කියලා අපිට වෙන් කරන්න පුළුවන්. සුද බයිබලයේ නින්ද ගැන පැහැදිලිව අපිට කතා කරනවා මගේ දරුවනේ. බයිබලයේ තිබෙනවා නින්දට අපේ භාෂාවලින් තියෙනවා නින්ද, සැතපීම, වැතිරීම, හැලවීම, ඉහාන්ගත වීම නොයෙක් වචන තිබෙනවා. මෙලෙස විවිධාකාර නින්ද ගැන අර්ථකථනය තිබෙනවා මගේ දරුවනේ. බයිබලයේ මේ මේකක් තියෙනවා. බයිබලයේ විවිධාකාර නින්ද නමක් තිබෙනවා. යෝහන් 11:11න් ස්වාමීන් වහන්සේ ලාසුරු ගැන කතා කරද්දී කියනවා නෑ ඌ මැරිලා නෙමෙයි ඌ සැතපීලා කියලා. සැතපීලා නිදිනවා කියලා කියනවා. ඒ නිසා බයිබල් භාෂාවක් තිබෙනවා නින්දට සැතපෙනවා කියන, මරණයට සැතපෙනවා කියන වචනේ තිබෙනවා. මාක් 5:39න් සිනගෝ ඒ මුලාදානියාගේ දරුවාගේ මරණයේදී යේසු කතා කරලා කියනවා නෑ ළමයා නිදිනවා කියලා. මම කියලා කූදනවා කියන එක මගේ දරුවනේ. 1 තෙසලෝනික 4:14-16 වෙනකන් ස්වාමීන් වහන්සේගේ වචනේ කියනවා යේසුස් වහන්සේ තුල සැතපෙන්නන් එහෙම කියන වචනයක් තියෙනවා. ස්වාමීන් වහන්සේගේ මලොංගි නැගිටීමේදී යේසුස් වහන්සේ කොහොමද නැගිට්ටේ? යේසුස් වහන්සේ නිසාම මේ ලෝකයේ ජීවත් වෙලා උන්වහන්සේ නිසාම මැරිච්ච අය සැතපීලා ඉන්නව නැගිටිනවා කියන වචනේ බයිබලයේ තිබෙනවා. මගේ දරුවනේ අපි මේ නිින්ද ගැන ගොඩක් දේ බයිබලයේ තියෙන නිසා පොඩක් ආසාවෙන් අපි ඉගෙන ගමු. මොකද මේක අපිට දෙපැත්තටම තිබෙන කාරණා නිසා. අපි මේ නිින්දේ මූලික පළවෙනි නිින්ද කොයිද ලියලා තිබෙන්නේ මනු වර්ගයාගේ. ඔය ඔයලා බලන්න එබැදේටම බයිබලයේ මුල් තැන් තිබෙනවා වගේම නින්ද ගැනත් තිබෙන්නේ බයිබලෙන්මයි. අපේ දෙවියන් වහන්සේ තමයි නින්දේ මැවුම්කාරයා. අපි ආමෙන් කියමු. අපි ආමෙන් කියමු. නින්ද කියන පළවෙනි වචනේ උත්පත්ති 2:21කින් කියනවා ස්වාමියෝ දෙවියන් වහන්සේ මිනිසයාට බර වූ නින්දක් පෙනුසේක. ආමෙන්. රාත්‍රියම වුණා පමණක් නෙමේ නින්දට බර වූ නින්දක් ආදාම්ට දුන්නා කියලා බයිබලයේ අපි ඉගෙන ගන්නවා. ඒ නිසා නින්දේ කියන වචනේ පළමු බයිබලෙන්මයි තිබෙන්නේ. අපි බලමු මේ අපේ බයිබලයේදී දෙවියන් වහන්සේ කවුද කියලා. ඒක අපි දැනගන්න එපා. අපි දෙවියන් වහන්සේ ගැන අපි පොඩ්ඩක් බලමුකෝ. අපේ දෙවියන් වහන්සේ කවුද? ගීතාවලිය 121:4. ගීතාවලිය 121:4. බලව ඊශ්‍රායෙල් ආරක්ෂා කරන තැනන් වහන්සේට නිදිබර වීමක්වත්
නිදා ගැනීමක්වත් නැත්තේ. දැන් ඉතින් කාරණා දෙකක් තියෙනවා නිදි බරවීමක් සහ නිදා ගැනීමක්. නිදා ගැනීම කියන්නේ හොඳට මේ ඇඳ උඩ ගිහලා කොට්ට දාලා ගොරෝලා නිදින එකට අපි නිදා ගැනීම කියලා කියනවා. ඕම කෙලින්ම වාඩි වෙලා ඉන්නකොටම නිකන් ඕම ගාලා කඩා වැටෙන එකට අපි නිදි බර කියලා කියනවා. මේ දෙකම අපේ දෙවියන් වහන්සේට නැහැ කියලා තමයි දෙවියන් වහන්සේගේ වචනේ කියන්නේ. 1 සාමුවෙල් 26:12 කියනවා. 1 සාමුවෙල් 26:12 ස්වාමින් වහන්සේ කෙරෙන් බර වූ නින්දක් ඔවුන්ට පැමිණ වූසේ. ඔව් ස්වාමීන් වහන්සේ බයිබලයේ කියනවා බර වූ නින්දක් ස්වාමීන් වහන්සේ දුන්නා කියලා. අපිට පැහැදිලිව බයිබලෙ ලියලා තියෙනවා 1 සාමුවෙල් 26 මේවා ලියා ගන්න ලියලා බයිබලෙන් බලන්න බර වූ නින්දක් උන්වහන්සේ දුන්නා කියලා කියනවා. ගීතාවලිය 127:2 ගීතාවලිය 127:2 ස්වාමින් වහන්සේ තම ප්‍රියතැනැත්තන්ට නින්ද දෙනසේක. ආමීන්. අපි දෑත් දෙක ඔස්සලා ප්‍රශංසා කරන්න ඕන, ස්තුති කරන්න ඕන. ආමීන්. ප්‍රශංසා වේවා. ස්වාමීන් වහන්සේ තම ප්‍රිය තැනැත්තන්ට, තමන් ප්‍රිය කරන තැනැත්තන්ට නින්ද දෙනසේක. ආමීන්. අද නින්ද නැහැ කියලා මිනිස්සු අද නිදි පැති බොනවා මගේ දරුවනේ. මිනිස්සු මොන තරම් නිදි පැති බොනවද? මිනිස්සු රෑ එළි වෙනකන් අඬලා කියන අනේ අපිට නින්දක් ඕනේ කියලා. රාස නිදි පැති වලට වඩා අනගතෙම ස්වාමීන් වහන්සේ තමන්ගේ ප්‍රිය තනන්තන්ට නින්ද දෙනසේක. කිතෝපදේශ 3:24 කියනවා. හිතෝපදේශ 3:24 නුඹ සැතපුනාම නුඹේ නින්ද මිහිරි වන්නේ. ඔව් කිතෝපදේශ 3:24 කියනවා අපි හැන්දට ගිය ගමම්ම මිහිරි නින්දක් අපිට ලැබෙනවා කියලා. මගේ දරුවනේ අපේ මේ ලෝකයේ යම් සින්දු තියෙනවා ඒ වලින් තියෙනවා පෝසතා හැඳ උඩ නිදියලත් නිින්ද නැහැ කියලා. නමුත් අර දුප්පත් මිනිසයා පාරේ අර පෙදුරක් දාලා නිදිය ගත්තාම ඒ මිනිසයාට නිින්දගත් මේ එළි වෙනකන් හොඳ නිින්දක් යනවා කියලා. ඒ නිසා මගේ දරුවනේ මේක දෙවිනාශක වචනේ කියනවා උඹ සැතපුණාම ඔබ හැඳට ගියාම එළි වෙනකන් හොඳ නිින්දක් උඹට ලැබෙයි කියලා දේ වචනේ කියනවා. ජෙරෙමියා 31:26 කියනවා. ජෙරෙමියා 31:26 මගේ නින්ද මට මිහිරිව තිබුණේ. එහෙම තිබෙනවා මගේ දරුවනේ මිහිරි නින්ද. ලස්සනට කියන ජෙරෙමියා 31:26 මට නින්ද මිහිරිව තිබුණා කියලා. සමහර එකෙන් මම නිදිය ගත්ත නෑ බාගට නිදිය ගත්ත කාලේ නිදිය ගත්තා නින්ද දිහාර කාවා මේක ආවා අරක දැක්කා මේක දැක්කා බය වුණා වේවුණා කියලා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ඔබ යාඥා කරලා හොඳට නිදිය ගත්තාම දෙවියන් වහන්සේගේ ආත්මික මනසින් ඔබ නිදිය ගත්තාම මගේ නින්ද මට මිහිරිව තිබුණා කියලා දෙවියන් වචනේ කියනවා. එසේකියල් 34:25 කියනවා. එසේකියල් 34:25 මම ඔවුන් සමග ගිවිසුමක් පිහිටුවන්නෙමි. ඔවුන්ට සුවසේ කාන්තාරයේ වසන්ටත් කැලෑවල නිදාගන්නට පුළුවන් වන ලෙසම චණ්ඩ මුර්ගයන් දේශයෙන් පහ කරන්නේ. බලන්නකෝ කැලෑවලින් සැපතට නින්ද. බලන්නකෝ මේ බලන්න ආත්පස් දැන් කැලෑවට ගිහලා කොහොමද සැපෙන් නිදියන්නේ? අද අපේ ගෙවල් වලින් නිදියන්න මිනිස්සුන්ට බැරි තත්ත්වයක් තියෙනවා. මේ මදුරුව කනවා, මේ මදුරුව කනවා, කකුල කනවා, හත කනවා, මූණ කනවා, නහය කනවා. නමුත් බයිබලයේ කියනවා කැලෑවේදී බබා මම සුබ නින්දක් උඹට ලබා දෙනවා කියලා. ආමේන්. ක්‍රියා 12:6 කියනවා. ක්‍රියා 12:6 පේත්‍රුස් දම්වැල් දෙකකින් බඳිනු ලැබ හේවායන් දෙදෙනෙකුමද නිදා වුණේ. දැන් බලන්නකෝ පේත්‍රුස් අරගෙන ගිහිල්ලා මරණ දඬුවම් දීලා හිරේ දාලා දැන් හෙට උදේ වෙනකොට බෙල්ල කපලා මරන්න ඕන. දැන් ඒ වගේ වෙලාවක නිින්දේ ඇයිද? අර ඒ දෙන්න පේදුරු බලාගන්න දුන්න හේවායු දෙන්නේ නිදි වරාගෙන ඉන්නව නැගිටගෙන. මේ මිනිස්සයා නිදි. හෙට උදේ මරණ දඬුවමට පත්වෙච්ච මිනිස්සයා නිදි. ඇයි? මගේ දරුවනේ ඒක තමයි ආත්මික මිනිස්සයාගේ ලස්සන. ඒ කතාව කියන පේදුරුස් දම්වැල් දෙකකින් බඳිනු දාල්වල බැඳලා පස්සේ නිින්දේ ඇයිද මගේ දරුවනේ? දනුවත් දුන්නට පස්සේ නිින්දේ ඇයිද? හිරේ දැම්මට පස්සේ නිින්දේ ඇයිද? නමුත් දේවන් වහන්සේගේ 16ට හොඳ නිින්දක් ගියා. ආමේන්. අපිට ගොඩාක් මේකෙන් ඉගෙන ගන්න තිබෙනවා. සමාල බැඳුම් සමහර ප්‍රශ්න සමහර දන්වල් වලින් එකක් අනුන්ගේ දන්වල් අපිම බැඳගෙන නොඑක් ප්‍රශ්න ණය කරදර අර ගෙවීම් මේ ගෙවීම් පොලි නොඑක ආකාර ප්‍රශ්න මේ වලින් අපි බැඳුම් අපිට නිින්ද නැහැ. නමුත් බයිබලයේ කියනවා දන්වල් දෙකකින් පේදුරුව බැඳලා නමුත් නිදිය ගත්තා කියලා කියනවා. ආමෙන්. සුද මාක් පොතේ 4:38 කියනවා. සුද වූ මාක් 4:38 මහා කුණාටුව මැද්දේ යේසුස් වහන්සේ නිදා වුණසේ. දැන් බලන්නකෝ අපේ නායකයා මා කුණාටුව අර බෝට්ටුවේ මා කුණාටුව අනිත් පැත්තෙන් ගෝලියෝ කෑ ගන්නවා අපි මැරලා යයි බෝට්ටුව පෙරලේ කුණාටුව වෙයි මූද කැළඹියා ඕ ගොඩක් දේවල්. නමුත් මේ මා කුණාටුවේ මෙත්ති ජේසුස් සෑපට නිදි. මගේ දරුවනි නින්ද ගැන අපිට ගොඩාක් ඉගෙන ගන්න තිබෙනවා. නින්ද සම්බන්ධව අපි දාවිද්ගේ අදහස දාවිද් ළඟ උදාදාස් තිබෙනවා. නින්ද සම්බන්ධව දාවිද්ගේ අදහස ගීතාවලි 3:5 ගීතාවලිය 3:5 මම වැතිර නිදාගතිමි. වෙතිර නිදාගත්තේ මේ වෙතිර නිදාගත්තා කියන්නේ? වෙතිර නිදාගත්තා කියන්නේ බ්‍රදර්?
හොඳට වැතිරිලා හොඳටම කකුල් දෙක හොඳටම දිගරලා මම හොඳටම නිදිය ගත්තා කියලා දාවිත් කියනවා. බලන්න බයිබලෙ තියෙන ඔබ ඉගෙන ගන්න ඕන. නිදිය ගන්න හොඳට නිදිය ගන්න. අද ළමයි අනේ අපිට පේනවා නිදිය ගන්නවා වගේ. නමුත් බ්ලැන්කට් එකකින් පොරවගෙන ඇතුලේ ෆෝන් අනේ බයිබලෙ කියනවා නෑ දාවිත් කියනවා මම හොඳටම කකුල් දෙක දිග කරලා නිදිය ගත්තා කියලා. ගීතාවලිය 4:5 ගීතාවලිය 4:5 සමාදානෙන් වැතිරී නිදාගතිමි. නින්ද මොහොතින් සමාදානයි මනසට සැනසීමක් මනසට සමාදානයක්. හොඳම දේ තමයි යාඥා කරන්න. රැයට සීල ප්‍රශ්න උන්වහන්සේට බාර කරන්න. රාත්‍රී කාලයේ වෙනම ගන්න. හැන්ද උඩ නින්දට යන්න කලින් වෙනම යාඥාවක් කරන්න. සියලු දේ උන්වහන්සේට බාර ගිහිලා ඔබ සමාදානෙ නිදියන්න. විවිධාකාර නින්ද ගැන බයිබලයේ අපට කතා කරනවා මගේ දරුවනි. දේව වචනය තුල දෙවියන් වහන්සේ දෙන සැප නින්ද. දේව වචනය තුල තිබෙන දෙවියන් වහන්සේ දෙන්න අපට යහපත් නින්ද ගැන බයිබලයේ කතා කරනවා. ඒ වගේ දෙවියන් වහන්සේගේ වචනේ කතා කරනවා බයිබලයේ කතා කරනවා මාංශික නින්ද. මාංශී නින්දවල් ගැනත් කතා කරනවා. ඒක අපට අවශ්‍යද නැද්ද කියන එකත් ඒ කොයි කර ආත්මික මනුෂ්‍යගේ ජීවිතයේදී කොහොමද වෙන්න ඕනේ? සේවයේදී කොහොමද වෙන්න ඕනේ? අපේ යාඥාවේදී සමහර මිනිස්සු ඉන්නවා යාඥා කරන්න ගියාම නින්ද. දැන් බලන්නකෝ අනිත් හැමදේටම ටෙලි නාට්‍ය මෙගා නාට්‍ය හෙලි වෙනකම් බලන්න පුළුවන්. යාඥාවට වාඩි වෙච්ච ගමන් නින්ද. මේක අපි බලන්න ඕන. ආත්මික වැඩ කරන්න තිබියදී බාධා කරන ආත්මික නින්ද. ආත්මිකට බාධා කරන නින්ද. බයිබලේ කතා කරනවා අලසකමේ නින්ද. සමහර අලසකමේ නින්ද. අලසිය වූ හැමදාම නිදියන්න ඕන. දවල් 10 වෙනකන් නිදියන්න ඕන. එළි වෙනකන් නිදියන්න ඕන. මේ මිනිස්සයා දියුණු වේද? බයිබලයේ අපට බොහෝ උත්තර දෙනවා. අලසකමේ නින්ද ගැන බයිබලයේ කතා කරනවා. ඒ වගේම අපිට දුක ඇති වුණාම නින්ද. දුකක් ඇති වුණාම නින්ද. දුක ඇති වුණාම වෙන මොකුත් නෙමෙයි යාඥාව නෑ අරක නෑ මේක නෑ කැලිම ඇදට දුවල ගිහිල්ලා කඳුළු පිට වක් කරාගෙන හැඳ උඩ නින්ද. ඒ වගේ ස්වප්න සීන ස්වර්ගික දර්ශන දකින්න නින්ද. සමහර වෙලාවට අපි දෙවියන් වහන්සේලා යාඥා කරලා නිදිය ගත්තාම ආත්මික දේවල් වලින් අපි ඒවා මනස මෙනෙහි කරලා නිදිය ගත්තාම ස්වර්ගික දේවල් ස්වප්නවල් දර්ශනවල් දකින්න පුළුවන් නින්ද ගැනත් බයිබලයේ අපිට කතා කරනවා. නිදිමත ආත්මය ගැනත් බයිබලයේ කතා කරනවා. සමහර විට නිදිමත ආත්ම කියන එක යක්ෂයාගෙන් එන එකක්. හැම තිස්සම නිදිමත. හැම තිස්සම කඩා වැටලා. උදේ වෙනකන් එළි වෙනකන් නින්ද. පොරෝගන නින්ද. මේක ගැනත් බයිබලයේ කතා කරනවා. ඒ නිසා අපි බලමු මගේ දර නින්දේ ප්‍රතිඵල. අපි හරි ආසයින් අපි බයිබලෙන් බලමුකෝ නින්ද නිදිය ගත්ත මනුස්සයන්ගේ ප්‍රතිඵල මොකක්ද කියලා බලමු. විනිශ්චයකාරයාගේ පොතේ 16:14 කියනවා. විනිශ්චයකාරයා 16:14 සැම්සොන් වෛශ්‍යාව වූ දෙලීලාගේ ඔඩොක්කුවේ නිදාගත් නිසා දේව සේවය අත්හැර විනාශ වූයේ. බලන්නකෝ සැම්සන් තෝරගත්තේ විනිශ්චයකාරයෙක් හිටියට. මුළු ඊශ්‍රායෙල් සෙනගෝ බලාගන්න මේ මිනිස්සුම විනිශ්චය කරන්න. ඔහු මොකද්ද කරේ? වෛශ්‍යාවගේ උකුලේ ගිහලා නිදිය ගත්තා. ඒකෙන් ප්‍රතිඵලය මොකක්ද උනේ? ඔහුගේ සියලු බලය නැති වුණා. දෙවියන් වහන්සේගේ සැලසුම නැති වුණා. විනිශ්චයකාරයාගේ මැද්දේ අනේ මේ තරම් මේ බලවත් මිනිසයා විනාශ වුණා. එනිසා මගේ දරුවනේ අපි දකිනවා නින්දේ ප්‍රතිඵලය මහා සේවකයාගේ විනාශය. හිතෝපදේශ 6:9 කියනවා. හිතෝපදේශ 6:9 අලසය කුහුඹුවා ළඟට ගොස් උගේ මාර්ග බලා ඥානවන්ත වෙන්න. බලන්නකෝ මේ නිදියන මේ තරුණයන්ට කියන්න වෙන කවුරුත් බලන්න එපා කාවත් බලන්න එපා කියලා මේ කූඹිදියා බලන්න. ඒ කූඹිදියා බලන්න අලසයා කූඹිදියා බලන්න. ජොලිතයි ඒ කාලවල ඇටියට උන්ගේ පෝෂණය උන්ගේ අවශ්‍යතා උන්ට නායකයෙක් ඉන්නවා හරි පිළිවෙලට රැස් කරනවා. බයිබලයේම කියනවා. හිතෝපදේශ 10:5 කියනවා. හිතෝපදේශ 10:5 ග්‍රීෂ්ම කාලයේදී රැස් කරගන්නා ඥානවන්ත පුත්‍රයෙක්. ග්‍රීෂ්ම කාලයේදී රැස් කරන්නා අර කූඹියා වගේ ඥානවන්ත පුත්‍රයෙක් කිය. ගොයම් කපන කාලයේදී නිදා ගන්නා ලැජ්ජා ඇති කරන පුත්‍රයෙක්. බලන්නකෝ ওই ගොයම අස් වෙන්න තියෙන කාලයේදී නිදිය ගන්න අද අස් වෙන්න දෙවියන්ගේ රාජ්‍ය අස් වෙන්න. මතක තියාගන්න මේ කොරෝනාවෙන් පස්සේ ලොකු අස් වෙන්නක් මේ පොළවේ තිබෙනවා. ලෝකේ පුරාම ලොකු අස් වෙන්නක්. උන්වහන්සේගේ රාජ්‍යයට අස් වෙන්නක්. උන්වහන්සේගේ මා ආඥාවේ අස් වෙන්නක් තිබෙනවා. මුළු ලෝකෙම ශ්‍රී ලංකාව පටන් මුළු ලෝකෙම පිපිදෙන්න යනවා මගේ දරුවනි. පුදුමාකාර පිපිදීමක්. උන්වහන්සේගේ ඊමට කලින් පුදුමාකාර අවස්ථාවක්. අස් වෙන්න අපි ලබා ගන්න ඕන. ඔබ නිදිය ගත්තොත් බයිබලයේම කියනවා මගේ දරුවනේ. හිතෝපදේශ 20:13 අපිට කියනවා. හිතෝපදේශ 20:13 නුඹ දිලිඳු නොවන පිණිස නින්දට ඇලුම් නොවන්න. බලන්න නුඹ බොහෝ අය මගේ දරුවනේ අද දිලිඳු වෙලා ඉන්නේ. අපි මිනිසුන් දෙවියන්වහන්සේට චෝදනා කරනවා. අපි මිනිසුන්ට චෝදනා කරනවා. අපේ දෙමෝපියන්ට චෝදනා කරනවා. අපි එමදාම රාජ්‍යයට චෝදනා කරනවා. නොයික් දේවල්ට චෝදනා කරනවා. බයිබල කියනවා නුඹ නින්ද නොවන පිණිස නින්දට ඇලුම් නොවන්න. ඒ විට නුඹ කෑමෙන් තෘප්තියට පැමිණෙන්නේ. මගේ දරුවනේ හොඳ කෑමක් කන්න නිදියලා ඉන්න එපා. පුදියකට කන්න පුළුවන් ඈ. නිදියකට කන්න පුළුවන් ඈ. ඒ නිසා ලස්සන වචනයක් උන්වහන්සේ අපිට කියන හිතෝපදේශ 23:21 කියනවා. හිතෝපදේශ 23:21
නිදිමතද වැරහැලි ඇඳීමට පමුණුවන්නේ. බලන්නකෝ නිදිමත තමයි අපේ සියලු දුක්පත්කමට කාරණාව මගේ මන් දරුවනේ. ඔබ හිතලා බලන්න මගේ දරුවනේ. ඔබ තේරුම් ගන්න ඔබ කොතනද ඉන්නේ. මාක් 13:36 කියනවා. ශුද්ධ මාක් 13:36. දෙවියන් වහන්සේගේ නැවත පැමිණීමේදී නිදියන අය අත්හරිනු ලබන්නේ. ඉවරයිනේ වැඩේ මගේ දරුවනේ. නේ නිදියන අයටයි මේ පණිවිඩය. ආත්මික පැත්තෙන් ලෞකික පැත්තෙන් දෙකින්ම. මගේ දරුවනේ ඔබ මොනතරම් මිනිසුන්ට මොනතරම් සේවයක් කළත් ඔබ මොනතරම් දේවල් දේව රාජ්‍ය ගැන කතා කළත් ඔබ මොනතරම් බයිබල් විද්‍යාල වලට ගියත් ඔබ මොනතරම් දේවල් කරත් ඔබ උදේ පාන්දර නැගිටලා ජේසුස් වහන්සේ උදේම නැගිටලා යාඥා කළා වගේ දාවිත් උදේ යාඥාව ගැන කිව්වා මගේ දරුවනේ මේව නැත්තම් ඔබව පාලනය කරන්න ඔබට බැරි නම් ඔබ තවත් මාංශයට බර නම් උදේ තව කෙනෙක් ඔබව කූදාන්න ඕනේ නම් ඔබ තනිකර ඔබගේ ශක්තියෙන් ඔබට නැගිටින්න බැරි නම් උදේ නැගිට පළමු යාඥා නැත්තම් මේ භයානක කාලයේදී ඔබ මෙතනින් පිටත් වෙලා රස්සාවලට යන්නේ ඔබ නිවසෙන් පිටත් වෙලා ලෝකෙට ගිහලා නැවතත් එන්නේ ඔබ කොහමද යන්නේ ඔබගේ හවරනේ අනිත් අයගේ යාඥාවෙන් පුළුවන් ද කරන්න මගේ දරුවනේ සමහර පවුල් වලින් අම්මත් නිදි තාත්තත් නිදි අක්කත් නිදි නංගිත් නිදි මුළු පවුලම නිදි මගේ දරුවනේ ඔබ එතන ඉන්නවද පොඩ්ඩක් හිතලා බලන්න ඔබ පාලනේ නැද්ද ඔබට කාලයක් නැද්ද උදේ නැගිටින්න ඔබට ඒ තරම් අමාරුව මොකද්ද මගේ දරුවනේ සමහරට රස්සාවට යනකොට සමහර ලෝකේ කාරණාවට යනකොට උදේම නැගිටින්න නම් දෙවියන් වහන්සේගේ කාරණාවට නැගිටින්න බැරි මොකෝ ඔබ රස්සාව ගැන ඉලක්කයක් තබාගෙනද නැගිටින්නේ ඔබ ආර්ථිකයක් ගැන ඉලක්කයක් තබාගෙනද නැගිටින්නේ අද උදේ නැගිටිනවා මගේ දරුවනේ රස්සාව ගැන අද උදේ නැගිටිනවා අධ්‍යාපනය ගැන අද උදේ නැගිටිනවා ඉස්කෝලේ ගැන ඉතලා නම් දෙවියන් වහන්සේ ගැන ඉතලා කී දෙනෙක් නැගිටිනවද අරවා මේ ඔක්කොටම අපිට බාධා නම් ඒක අපිට යහපත් දෙයක්ද ඔබ නැගිටින්න ඕන දෙවියන් වහන්සේ විතාගෙන ඔබ නැගිට පළමු තප්පරය පළමු විනාඩිය පළවෙනි පැය ඔබ දෙවියන් වහන්සේට දෙනවා ඔබ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් නැත්නම් ඔබ දෙවියන් වහන්සේගේ මිනිස්සෙක් නෙවෙයි ඔබ බොරු කරන්නේ ඒ නිසා මගේ දරුවනේ උදේම නැගිටීම අපිට වැදගත් අපි තරුණ උදේම නැගිටින්න ඕන මගේ දරුවනේ මේ දැන් ජීවිත වෙන පරම්පරාවට කලින් පරම්පරාව ඒගොල්ලෝ උදේම නැගිට්ටා මගේ දරුවනේ මේ ලෝකයා වෙන්න පුළුවන් ඒගොල්ලෝ උදේ නැගිට්ටා උදා ආදර්ශයක් වුණා එපේසි 5:14 කියනවා එපේසි 5:14 නිදන්නා නුඹ පිවිදියන්න ඔබට අවස්ථාව උඩන් කමින් ඔබ මමත්යෙන් මේ වචනයට ඔබට වචනේ ඔබගේ අදවතට කතා කරනවා නම් ඔබ අපට විරුද්ධව නැගිටින්න එපා ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේදී යටත් වී කීකරුවී ඔබ තීන්දුව ගන්න මම උදේම නැගිටිනවා මගේ දෙවියන් වහන්සේ මම ජේසුස් නැගිට්ටා වගේ මම නැගිටිනවා කියලා ඔබ තීන්දුව දාවිද් නැගිට්ටා වගේ මම නැගිටිනවා කියලා තීන්දුව ගන්න මිනිසෙකුට මීරි නින්දක් නැතිවන්නේ ඇයි අපිට නිවීරි නින්දක් මේ සමත මේ එක පැත්තක අපි කියවන ආත්මික පැත්ත නින්ද මිහිරි නින්ද අලසකම නින්ද මාංශීය නින්ද ශාතනික නිදිමත ආත්මේ නින්ද අපට නින්දක් නැති වෙන්නේ පළවෙනි කාරණාව දුකසා කනසල්ල අපට නිදිමත නැති වෙන්නේ ඇයි දුක කනසල්ල ප්‍රශ්න ගීතාවලිය අය අත කියනවා ගීතාවලිය 6 සහ 7 මාගේ සුසුම් ලීමෙන් වෙහෙසව සිටිමි. රැයක් පාසා මාගේ යහන උල්පවමි. මාගේ කඳුලෙන් මාගේ ඇඳ තෙමමි. මගේ කඳුලෙන් මගේ ඇඳ තෙමෙමි. කියන්න මාගේ ඇස් ශෝකයෙන් ක්ෂය වී මාගේ සියලු එදිරිකාරයන් නිසා වැහැරියයි. මෙන්න මේ වගේ එදා වගේ අර යහපත් දේ කියපු මිනිස්සුත් මෙතනින් කියනවා මගේ දරුවනේ මේවා තියන්නේ අපිට ඉගෙන ගන්න. මේ ජීවිතවලින් තිබෙන දේ ඉගෙන ගන්න. දාවිද් බොහෝ දේවල් වෙනස් කරා ජීවිතේදී. ඔබ වෙනස් කරයිද ඔබ වෙන්න අනවශ්‍ය දේවල් ඔළුවේ තියාගෙන නිදියන්න එපා. ඒ නිසාම මගේ දරුවනේ උදෑසන අපි නැගිටාම මුළු දවසට යාඥාවක් මොනතරම් අවශ්‍යද? රාත්‍රී යාඥාව ඒ තරම් අවශ්‍යයි. රාත්‍රී යාඥාවදී තමයි යාඥා කියන්නේ විනාඩි 5කට 10කට නෙමෙයි. පවුල් පිටින් රාත්‍රිය උන්වහන්සේගේ පාමුල පවුලක් හිටිට වාඩි වෙන්න. ඒ වගේම රාත්‍රියේ නිින්දට යනකොට ඇඳ උඩ ඉඳගෙන මොහොතක් ප්‍රශංසා කරලා නිදියන්න. ඒ රාත්‍රියේදී උන්වහන්සේව සිහි කරන්න මෙනෙහි කරන්න සුබ නිින්දට අයිතිකාරයෙක් වෙනවා මගේ දරුවනි. දානියෙල් 6:18 කියනවා. දානියෙල් 6:18 බැබිලෝනියේ රජ රාත්‍රිය පුරාම ශෝක වී සිටියේය. දානියෙල් සිංහ ගුහාවේ නිසා රජුගේ නිින්ද ඔහුගෙන් පහවිය. ඔව් බලන්නකෝ මේ කතාව ඒ රජතුමා මේ දඬුවම රටේ නීතියේ කෙටියට ඔහු දානියෙල්ට ආදරය කළත් ඒ නීතියට යටත් වී දානියෙල්ව සිංහ කූගෙට දැම්මා. දාපු මේ රජතුමා නිින්ද නැහැ. ඌ හෙලි වෙනකම් මේ මිනිස්සුන්ට නිින්ද නැහැ. නමුත් අපි දකිනවා අනේ දඬුවමට පත් වෙච්ච දානියෙල් සිංහ කුගාවේ සිංහයොත් එක්ක හොඳට නිදි. කොහොමද මේව වෙන්නේ? සිංහයොත් එක්ක නිදියන්න පුළුවන්ද? සිංහෙක් නෙමෙයි සිංහ රංචුවක් සිංහ ගුහාවක්. දානියෙල් කොහොමද නිදිය ගත්තේ? මගේ දරුවනේ මොන සිංහය අපිව වට කළාත් ස්වාමින් වහන්සේ අපිට සුබ නින්දක් දෙනවා මගේ දරුවනේ. සුබ නින්ද පමණක් නෙමෙයි අපිව ආරක්ෂා සහිතව
නින්දේ ආරක්ෂා සහිතව සියලු සොරුන්ගෙන් සියලු සතු සර්පයන්ගෙන් සියලු නපුරෙන් අපිව ආරක්ෂා කරලා අපට හොඳ නින්ද දෙන්න මගේ දෙවියන් වහන්සේ මගේ දරුවනේ. කී දෙනෙකුට කියන්න පුළුවන්ද අද වෙනකම් මම සුබ නින්දකින් ඉන්න මිනිස්සෙක් කියලා. මේ මගේ දරුවනේ අපි නින්දට ගියා විතරයි අපි දන්නේ නැහැ අපිට හොඳ නින්දක් යනවා මගේ දරුවනේ. ඒක දෙවියන් වහන්සේගේ කරුණාව මගේ දරුවනේ. දෙවෙනි කාරණාව අපි පළවෙනි එක දුක සහ වේදනා නිසා නින්ද නැහැ. දෙක බර වැඩ නිසා. නින්ද පාවේ දැන් වැඩ බර වැඩ දැන් දවල් පුරාම වැඩ කරලා රැටත් නින්ද නැද්ද රැටත් ඊළඟ දාගෙන හිතනවා. රැටත් අර බර වැඩම මනස ඇතුළේ. ඒ නිසා බර වැඩවල නිසා බර වැඩගෙන හිතන නිසා ඊට දවසගෙන හිතන නිසා රැට නින්ද නැහැ. උත්පත්ති 31 39 41 කියනවා. උත්පත්ති 31 39 සිට 41. හොඳටම ආන්න. ලාබාන් දුන්න බර වැඩ නිසා යාකොබ්ගේ ඇස් වලින් නින්ද පහව ගියේ. පැහැදිලි නේද වචනේ කියනව නේද? ලාබාන් දුන්න බර වැඩ නිසා යාකොබ්ගේ ඇස් වලින් නින්ද පාවී ගියේය. එයි මගේ දරුවෝ මේව ලියලා තියෙන්නේ අපට අපි වැඩවල් වැඩපොලින් ඉවර කරමු. අපි ඔෆිසිය වැඩ ටික ඔෆිසියෙන් දාලා ගෙදරට එමු. ගෙදර ඇවිල්ලා ගෙදර පවුලත් එක්ක ගෙදර පරිසරයත් එක්ක අපි සතුටින් ඉමු. මගේ දරුවනේ ඔෆිසියේ තියෙන වැඩපොලේ තියෙන වැඩවල ගෙදර අරන් එන්න එපා. හැඳ උඩ අරන් එන්න එපා. කෑමේස උඩ අරන් එන්න එපා. ඔබ හොඳ නිදියන්න ඕන දෙවිනාංශගේ කැමැත්ත. මගේ දරුවනේ ඒ වගේම බයිබලයේ කියන තුන්වෙනි කාරණාව එකක් දුක නිසා කනසල් නිසා නින්ද නැහැ. ඊළඟ බර වැඩවල් ලෝකේ තියෙන වැඩවල් නිසා නින්ද නැහැ. තුන මුදල් තෘෂ්ණා නිසා නින්ද නැහැ. මුදල් වැරදි නෑ මගේ දරුවනේ. මුදල් අම්බ කිරීමත් වැරදි නෑ. බයිබලයේ කියනවා ඒක මගේ ආශිර්වාදය කියලා. නම් මුදල් තෘෂ්ණාවල් අපිය නින්ද නැති කරයි. දේශනාකාරය 5:12 කියනවා. දේශනාකාරය 5:12. පෝෂිතාගේ අධික තෘෂ්ණාව හා තෘප්තිය නිසා ඔහුට නිදා ගන්නට බැරි. ආයිසරයක් අපි ඔක්කොම කියමු. පෝෂතාගේ අධික තෘෂ්ණාව හා තෘප්තිය නිසා ඔහුට නිදා ගන්නට බැරි. දැක්කනේ කී දෙනාද අද අර ලෝන් මේ ලෝන් අරක මේක ඔක්කොම දාගෙන එක වාහනයක් මදිවට වාහන 10ක් අරගෙන මගේ දරුවනේ මින් කරලා මේ නින්ද නෑ. කවුද පලි? 1 තිමති 6:9 කියනවා. 1 තිමති 6:9. නමුත් ධනවත් වන්ට ආසා ඇත්තෝ පරීක්ෂාවකද මලපතකද මනුෂ්‍යයන් නාස්තියෙන් විනාශයෙන් ගිල්වන්නා වූ අඥානෝ අන්තරාය සහිත බොහෝ තෘෂ්ණාවලටද වැටෙන්නෝය. ධනවත්වන්ට ආසාවන්නෝ බොහෝ තෘෂ්ණාවලට වැටෙන්නෝය. කවදාවත් නින්ද නෑ. පැය 24ම නිදි නෑ. නින්ද යන්නේ නෑ. එනිසා මගේ දරුවනේ අපි මේ කාරණාවල් තේරුම් අරගෙන මේ දුක් කඳුළු කනස්සල වලින් අපි නිදහස් වෙලා බර වැඩවල් ඔක්කොමින් අපි නිදහස් වෙලා මුදල් තෘෂ්ණාවෙන් අපි නිදහස් වෙලා අපි දෙවියන් වහන්සේගේ ආත්මය සමග අපි නින්දට යන්න ඕන. සුද්ධ බයිබලය නිදා ගන්න අයගෙන දින ප්‍රතිඵල ගැන බයිබලයේ කියන බයිබලයේ නිදාගත් අය ගැන ප්‍රතිඵල අපට කියනවා. එලියාගේ නින්ද එලියා නිදින මිනිස්සෙක්ද? ආසේ ගිනි බස්සපු මිනිස්සෙක්. එලියා ආස වසපු මිනිස්සෙක්. එලියා ඉතන්න බැරි මා පුදුම දේවල් කරපු මිනිස්සෙක්. නමුත් දවසක් ආත්මික සටනදී අන්න මේ අර ගෑනු කෙනෙකුට බය වෙලා අර යසබෙල්ට බය වෙලා රාජාවලි 19 පායින් කියනවා ඌ ගිලා නිදිය ගත්තා කියලා. අපිට නිදියන්න බෑ මගේ දරුවනේ. දෙවියන් වහන්සේගේ සේවකයෙකුට සේවය සම්බන්ධව අපිට නිදියන්න බෑ. ආත්මිකව අපිට ඒ වගේ නිදියන්න බෑ. එලියාගේ නිින්ද සේවයට බාධා වුණා. එලියාගේ සේවයට බාධා වුණා. එලියා රෝතම් ගහ යට නිදාගත්තා. ගිහිල්ලා බහෙන් නිදාගත්තා. දේවදූතයා එලියාව පිබිදුවා මගේ දරුවනේ. ඒ වෙලාව පිබිදුවා. දැන් අපි පිබිදන්නේ කවුද? දේවදූතයා. මගේ දරුවනේ දේවදූතයා ඇවිල්ලා පුබුදවනවා. බලන්නකෝ අමතර වැඩක් දේවදූතයන්ට. දේවදූතය ඇවිල්ලා පුබුදනවා. දේවදූතය එලියට ශක්තිමත් කරනවා. පුබුදලා ශක්තිමත් කරනවා. ඒ කතන්දරේ බලමු. ඒක රාජාවලිය 19:6. එක රාජාවලිය 19:6. ඔහු කාබී නැවත වැතුරුනේ. ඔව් බලන්නකෝ නැවත ඇවිල්ලා දේවදූතය ඇවිල්ලා නැගිටෝලා කෑමක් දීලා යන්න දැන් ඔයයි ගමන හරි දුරයි ඔබට තව ලොකු සේවයක් තියෙනවා කියද්දි ඌ කාලා ආයෙත් නිදිය ගත්තා. එතකොට එක රාජාවලිය 19:7 කියනවා. එක රාජාවලිය 19:7. නැවතත් දෙවනිවර දේවදූතයා එලියාව පුබුදුවා. නිදියන එලියාව පුබුදුවා. ගමන දුර වැඩි නිසා නැගිට කාපන්නයි කීය. කියන්න අපි ඔක්කොම ගමන දුර වැඩි නිසා. අපි කියමු ගමන දුර වැඩි නිසා. ආයිසරයක් කියමු ගමන දුර වැඩි නිසා. ඔබගේ ගමන දුර වැඩි නිසා. සේවයේ ගමන දුර වැඩි නිසා. ආත්මික ගමන දුර වැඩි නිසා. මේ මිනිසුන්ගේ මේ ලෝකේ ඉන්න මේ මිනිසු මැද්දේ අපේ ගමන දුර වැඩි නිසා. දුර ගොඩාක් අපිට තියෙනවා යන්න අපිට දුවන්න තිබෙනවා. අපිට යන්න තිබෙනවා. මේ සෙනග වෙනුවෙන් මේ ලෝකයේ වෙනුවෙන් අපි මේ නායකයන් වෙනුවෙන් අපිට ගොඩාක් ගමනක් තිබෙනවා මගේ දරුවනේ.
ජේසුස් තමන්ගේ පාදවලින් මුළු නසරේ පුරාම ගලිලිය පුරාම ඇවිද්දා මගේ දරුවනේ. උන්වහන්සේ සේවය කරපු හැමදාම මේ කකුල් දෙකකින් ඇවිද්දා. ওই ඇවිදපු කකුල් දෙකට එන ගැව්වේ. ඒ නිසා මගේ දරුවනේ ඔබට ගමන දුරක් තිබෙනවා. ඒක රාජාවලියේ 19:8 කියනවා. එක රාජාවලියේ 19:8. ඔව් දැන් ඊළඟ වතාවට දේවදූතයා නැගිටලා ඕ ශක්තිමත් කළාම මොකද උනේ කියලා බලන්න. එලියා නැගිට කාබී දහවල් 40ක් සහ රෑ 40ක් ගොස් දෙවියන් වහන්සේගේ කන්ද වූ හොරේබ්ට පැමිණියා. බලන්නකෝ ඒකයි ඕනේ මගේ දරුවනේ. සමහරට එලියා වගේ අපටත් යම් අවස්ථාවල ඇති වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ආදරේ දෙවියන් වහන්සේ ඔබ කීදුවාම දෙවියන් වහන්සේ ඔබ නැගිටුවාම දෙවියන් වහන්සේගේ වචනේ ඔබ ශක්තිමත් කරාම ඔබ නැගිටින්න මේ මිනිස්සයා දිව්වා. එදා හිට භාගබ්ගේ රථයට වඩා වේගකින් දිව්වා කියලා වචනේ කියනවා. නතර වුණ කන්ද උඩ ගිහලා මගේ දරුවනේ ඔබ නැගිටින්න ඕන. ඔබ ඇතිසිතෙනේ ඔබ නැගිටින්න ඕන. අද ගොඩාක් අය සේවය කරපු අය, දෙවියන් වහන්සේ තුල දුවපු අය, දෙවියන් වහන්සේගේ රාජ්‍ය සේවවලින් මා ජොඩිත හිටපු අය අද පසුබට වෙලා, ගෙදරට වෙලා, සේවාවල් අත්හැරලා, මේවල් අත්හැරලා, අද හලස වෙලා, අද නිදි මතේ ඉන්න ඔබට හොඳ පණිවිඩයක් තිබෙනවා. එලියා වගේ දේවදූතයා දෙවියන් වහන්සේ දේවදූතයා වල කියනවා නැගිටින්න කියලා මගේ දරුවනේ. ඔබ නැගිටින්න ඕන. නැගිටලා ඔබගේ ගමන දුරයි ඔබ දුවන්න ඕන. සලමොන් රජයේ සභාවේ නිදාගත්ත නඩුවක්. ලස්සන කතාවක්. ඔබ කැමති දාන්න ලස්සන කතාවක්. සලමොන්ගේ රජමාලිගාවේ සලමොන්ට හොඳ ප්‍රඥාවක් තිබුණා. නඩු විසඳන්න පුළුවන් හොඳ ප්‍රඥාවක් තිබුණා. ඒ රාජ්‍ය සභාවට නඩුවක් ආවා. ඒ රාජ්‍ය සභාවට නඩුවක් ආවා. මොකක්ද ඒ නඩුව? අපි බලමු. එක රාජාවලිය 3:16 ඉඳලා 27 වෙනකන් කතන්දරේ තිබෙනවා. එක රාජාවලිය 3:16 කියන්නේ. එක රාජාවලිය 3:16. හොඳට මේ කතන්දරය යන්න. එකල වෛශ්‍යා ස්ත්‍රීන් දෙදෙනෙක් රජු ළඟට ඇවිත් ඔහු ඉදිරියේ සිටියෝය. එක ස්ත්‍රියක් කියන්නේ. මොකක්ද එයා කියන්නේ කියලා බලන්න. එක රාජාවලිය 3:17. අනේ මගේ ස්වාමීනි මමත් මේ ස්ත්‍රියත් එක ගේක වසමුව. ඒ ගෙයි ඈ සමග සිටියේදී මම දරුවෙකු බිහි කළෙමි. එක රාජාවලිය 3:18. එක රාජාවලිය 3:18. තවද මා බිහි කර 3 දිනකට පසු මේ ස්ත්‍රියද දරුවෙකු බිහි කළාය. අපි එකට සිටියෙමු. ගෙයුන් අපි දෙන්න ඇර අන් කිසිවෙක් අප සමග එහි නොවීය. ඔව් දැන් කතන්දරේ පැහැදිලිනේ. අපි බලමු. බ්‍රදර් එක රාජාවලිය 3:19. එක රාජාවලිය 3:19. මේ ස්ත්‍රියගේ දරුවා රාත්‍රියේදී ඇගේ ඇඟට යටවීමෙන් මලේ. අයියෝ බලන්නකෝ මේ තඩි එක්කෙනාගේ ඇඟට එයාගේ දරුවා යට වෙලා මැරුණලු. මගේ දරුවනේ අපි සමහර විට දකින්නවා ලොකු ඇඳක්. ඩබල් ට්‍රිබල් ලොකු ඇඳක සමහර විට මේ බබාලා බී කළාම අම්මලා නිදියන්නේ මුළු ඇඳෙම 3 කාලක් දරුවට දීලා අම්ම කොනක නිදියලා තමයි දරුවව බලාගන්නේ. දරුවව වට කරලා කොට්ටේ දාලා අනර්ග දේවල් කරලා නිදිනවා. නමුත් මේ තඩි ගැහණි මොකද කරලා තින්නේ? හොඳට නිදියලා නිදි මත කොච්චරද කියලා කිව්වොත් අර ළමයාගේ උඩ පැහැලිලා ළමයා චප්ප වෙලා ළමයා මැරුණා. ඉතින් බලන්නකෝ දැන් මේක තමයි ළමයා මැරුණාව කපටිකමක් කරනවා. මොකද්ද මේ වෙන්නේ? ඊළඟ පදේ කියන්න. එක රාජාවලිය 3:20. ඈ මධ්‍යම රාත්‍රියේහි නැගිට ඔබගේ මෙහෙකාරී නිදාගෙන ඉඳද්දී මගේ පුත්‍රයා මා ළඟින් රැගෙන ඇගේ ලයෙහි සබාගෙන මලා වූ දරුවා මගේ ලයෙහි තැබුවා. මේ තඩි ගෑණි මොකද්ද කරේ? ළමයාව මාරු කරා. අර එක්කෙනාගේ ළමයාව අරගෙන මෙරිච්ච ළමයාව එතනින් තිබ්බා. මේක තමයි ප්‍රශ්න. මේ නඩු සභාවට ආව රාජාවලිය 3:21. රාජාවලිය 3:21. එක රාජාවලිය 3:21. උදය මගේ දරුවාට කිරි දෙන්න නැගිටුණු විට ඔහු මැරී යුන්නේය. නමුත් මා උදය ඔහු විමසා බැලූ විට ඔහු මාගේ නොවන බව දැනගති. අපි කියමු රාජාවලිය 3:22. එක රාජාවලිය 3:22. අනික් ස්ත්‍රියද නැත. ජීවමාන පුත්‍රයා මාගේය. මල පුත්‍රයා නුඹේ කියාත් කීවාය. මෑද නැත. මල දරුවා නුඹේය. ජීවත් ඉන්න පුත්‍රයා මාගේය කියාත් කීවාය. මෙසේ ඔහු රජු ඉදිරියේ විවාද කළෝය. මෙන්න නඩුව රාජ්‍ය සභාවට ආවා. අපි බලමු ශලමන් රජතුමාගේ මේ නින්දේ නඩුවේ තීන්දුව. එක රාජාවලිය 3:23. එක රාජාවලිය 3:23. එවිට රජු කතා කොට එක් තැනැත්තියක් මේ ජීවමාන පුත්‍රයා මාගේය මල පුත්‍රයා නුඹේ කියාත් කීවාය. අනික් තැනැත්තියද නැත. මල දරුවා නුඹේ කියාත් මේ ජීවත්ව සිටි පුත්‍රයා මාගේ යයි කීවේය. එක රාජාවලිය 3:24. එක රාජාවලිය 3:24. මට කඩුව ගෙනෙන්නේයි කීවේය. රජු ඉදිරියට
කඩුවක් ගෙනෙන ලද්දේ. රජ ඉදිරියේදී කඩුවක් අරගෙන ආවා. සොල්දාදුවරු කිව්වා කඩුවක් අරන් එන්න කියලා. ඒතකොට රජ එක රාජවලිය 3:25 එක රාජාවලිය 3:25 එවිට රජ කතා කොට ජීවත්ව ඉන්න දරුවා දෙකට කපා භාගයක් එක් තැනැත්තියකටත් අනිත් භාගය අන් තැනැත්තියටත් දේවායි කීවේ. ආමේන්. එක රාජවලිය 3:26 එක රාජාවලිය 3:26 එවිට ජීවත්ව ඉන්න දරුවාගේ මවගේ හෘදය ඇගේ දරුවා කෙරේ උණු වූ බැවින් ඈ රජුට කතා කොට අනේ මාගේ ස්වාමිනී ජීවත්ව ඉන්න දරුවා ඈට දුන්න මැනවි මරන්ට නම් එපායයි කීය. නමුත් අනික් තැනැත්තිය නුඹටවත් මටවත් නොවේවා කපත්වයි කී. කපන්න කිව්වා. එතකොට එක රාජවලිය 3:27 එක රාජාවලිය 3:27 එවිට රජ පිළිතුරු දෙමින් දරුවා නොමරන්න දරුවා ඇගේය දරුවා ඈට දෙන්න. මේකයි සලමන්ගේ ඒ නින්දේ මැරිච්ච දරුවාට දෙවිච්ච තීන්දුව. මගේ දරුවනේ කතන්දර ලස්සනයි අනර්ගයි. අපි සලමන්ගේ බුද්ධිය ගැන සලමන්ගේ ප්‍රඥා ගැන දෙවියන් වහන්සේ ස්තුති කරමු. නමුත් කාරණාව නින්ද නිසා මේ නඩුව. නින්ද නිසා මරණ කීයක් අපේ ඉදිරියේදීද? අපේ නින්ද නිසා මොනතරම් ආත්මවල් අද ගැලවිලා නැද්ද? අපේ පවුල් වලම ඉන්නවා මගේ දරුවනේ ගැලවෙච්ච නැති මිනිස්සු. අපි නිදි. අර මිනිස්සු මැරෙනවා. කොරෝනා වලින් මැරෙනවා. නොඑක් විපත් වලින් මැරෙනවා. අපිට ගහනක් නැහැ. අපි නිදි. අපි ආත්මික නිදි. අපේ සේවාවල්, අපි ආත්ම දිනීම, සුභාරංචි ප්‍රකාශ කිරීම මේවා කිසි දෙයක් නැහැ. මිනිස්සු මැරෙනවා. ඒ නිසා මගේ දරුවනේ මේ මරණයෙන් මේ මිනිස්සුන් අපි මුදව ගන්න ඕන. තව කතන්දරයක් තියෙනවා මගේ දරුවනේ. මේ කතන්දරත් අපි අල බලමු. යුද පිටියේ නිදාගත්තා වූ එක දක්ෂ වූ ශෙත්පතියෙක්ගේ සේනාධිපතියෙක්ගේ කතාවක්. ඔහුගේ නම සිසේරා. අපි බලමු විනිශ්චයකාරයාගේ පොත 4 වෙනි පරිච්ඡේදයේ 4 අපි පළමුව කියමු විනිශ්චයකාරයාගේ 4 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි පදය. යුද පිටියේ නිදාගත්තා වූ සිසේරාට නින්ද නිසා උරුම වූ මරණය. මගේ දරුවනේ සිසේරා ශෙත්පතියෙක්. මේ සිසේරා මා විශාල ශෙත්පතියෙක්. දක්ෂ යුද මිනිසෙක්. බොහෝ ජයග්‍රහණවල ලබාගත් මිනිසෙක්. නමුත් නින්ද නිසා ඌ මැරෙනවා මගේ දරුවනේ. අපි මේ කතන්දරය බලමු විනිශ්චයකාරයාගේ පොත 4 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදය. ඒ කාලයේහි ඊශ්‍රායල් වරුන් විනිශ්චය කළේ ලප්පිදෝත්ගේ භාර්යාව වූ අනාගත වක්ත්‍රියක් වූ දෙබෝරා තුමෝය. මේක දෙබෝරාගේ කතාව මගේ දරුවනේ. අපි විනිශ්චයකරුවන් ගැන අපි දන්නවා. මේ කාන්තාවක් විනිශ්චයකාරියෙක්ගේ කතාවක්. විනිශ්චයකාරයාගේ දෙබෝරාගේ කාලේ තිබිච්ච කතාවක් 4 වෙනි පරිච්ඡේදයේ 13 15. සිසේරා තමාගේ සියලු රථ එනම් යකඩ රථ 900ක්ද තමා සමග සිටි මුළු සෙනගද ජාතින්ට අයත් හරෝෂේත්ති සිට කීෂෝන් ඔය ළඟට අඬ ගස්වා ගත්තේය. එවිට දෙබෝරා බාරාක්ට කතා කොට නැගිටින්න මක්නිසාද ස්වාමින් වහන්සේ සිසේරා නුඹ අතට පාවා දෙන දවස මේය. ස්වාමින් වහන්සේ නුඹට පෙරටුව යනවා නොවේදයි කීවාය. අනර්ගදු දෙබෝරාගේ වචනය බලන්න. දෙබෝරා කියනවා මෙන්න ඌ මොනතරම් බල සම්පන්න වුණත් මොනතරම් යුද දක්ෂ මිනිසෙක් වුණත් මොනතරම් සේනාව උට තිබුණත් ස්වාමින් වහන්සේ අද ඔව්ව අපිට පාවා දෙයි කියලා කියනවා මගේ දරුවනේ. ස්වාමින් වහන්සේ කියනවා කියලා මේ අනර්ග වූ විනිශ්චයකාරිය කියනවා. අපි 17 වෙනි පදේ බලමු. 4:17. නමුත් හාෂෝරී රජ වූ යාකීන් හා කේනියු හෙබේර්ගේ වංශය අතරේ සමාදානයේ තිබුණු බැවින් සිසේරා කේනිය හේබේර්ගේ භාර්යාව වූ යායල්ගේ කූඩාරමට පයින් පලා ගියේය. දෙබෝරාට දෙවියන් වහන්සේ කියපු පරිදි දෙබෝරා ප්‍රකාශ කරපු පරිදි මේ යුද්ධයේදී සිසේරා පෙරදෙනවා. පෙරදුනත් ඌ නැවත ගිහිල්ලා යුද්ධයේ සූදානම් කරාගෙන ඒ නිසා ඒට අවස්ථාවක් දෙන්න බෑ. නමුත් මෙතනදී මොකද්ද වෙන්නේ? මේ පලා යන සිසේරා යම් නිවසට ගිහිල්ලා ඇංගෙනවා මගේ දරුවනේ. එතකොට 21 වෙනි පදේ අපි කියමු. එවිට හෙබේර්ගේ භාර්යාව වූ යායෙල් ඔබ කියන්න අපි ඔක්කොම කියමු යායෙල් මේ නිවසේ තමයි ඔය හැංගෙන්නේ. ඒ දෙවියන් වහන්සේගේ ස්ත්‍රියෙක් මොකද්ද වෙන්නේ කියලා බලන්න. කූඩාරම් ඇණයක් අරගෙන යායෙල් කූඩාරම් ඇණයක් අරගෙන මිටියකුත් අතේ ඇතුව අනිත් අතේ මිටියකුත් අරගෙන ඊන් සැරේ ඔහු ළඟට ගොස් සිසේරා ළඟට ගොස් නිදාගෙන තෙහෙට්ටු වී මේක තමයි අපේ මාතෘකාව. නිදාගත් සිසේරා මොනතරම් බල සම්පන්න මිනිසෙක් වුණත්
ඌ නැවතත් මා සේනාවක් අරන් ඇවිල්ලා මේක විනාශ කරන්න පුළුවනි. නමුත් මොකද්ද කරේ? මේ සිසේරා ගිල්ලා නිදිය ගත්තා. මගේ දරුවනේ අපි දකිනවා මේ සිසේරාගේ තිබෙන දුර්වලකම මොකද්ද? මා බල සම්පන්න මිනිසෙක් වුණා. දැන් මේක අවස්ථා කරාගත්තා මේ ස්ත්‍රිය. ඌ නිදාගත්ත මොහොතේ නිදාගෙන තෙහෙට්ටු වී සිටියා වූ ඔහුගේ නළල් කෙළවරට ඇණය පොළවට යනතෙක් ගසා එනය පොළොවට යනතම් බස් සිදුරු කරලා සිසේරාව මේ ස්ත්‍රිය මැරුව මගේ දරුවනේ. මෙසේ ඔහු විසඥව මෙලේ. ඒ තරම් සිසේරාගේ මුළු ශක්තියම නැති වුණා මගේ දරුවනේ. නින්ද මොනතරම් ප්‍රශ්නයක් ඇති කරනයිද මේ තරම් අපූර්ව කතාවල් තිබෙනවා. සාමුවෙල්ගේ කාලෙත් සාවුල්ගේ නින්ද නිසා අපි බලමු මේක සාමුවෙල් 26 අතේ ඉඳලා 11 වෙනකම් ඔබ ලකුණු කරන්න. ඒක සාමුවෙල් 26 අතේ ඉඳලා 11 ලකුණු කරන්න. අපි බලමු රත ළඟ සාවුල් නිදා සිටි නිසා බලන්න යුද රත ළඟ සාවුල් යුද්ධ කරන්න මේ සාවුල් නිදියගෙන හිටපු නිසා රත ළඟ සාවුල් නිදා සිටි නිසා ඔහුගේ හෙල්ල නැති කරගත්තේ. ඌගේ හැල්ලය නැති කරාගත්තා. සාවුල්ගේ යුද්ධ ආයුධය නැති කරාගත්තා. නැති කරාගත්තේ නින්ද නිසා මගේ දරුවනේ. අපේ යුද්ධ කඩුව, අපේ යුද්ධ ආයුධය බලන්නකෝ නැති කරාගත්තා සාවුල් කියලා භාවිතය කියනවා. රත ළඟ යුද්ධ රත ළඟ සාවුල් නිදී ගත්ත නිසා. අපුරු කතාවක් තිබෙනවා. තව නවගිවිසුමේ අපුරු කතාවක් තිබෙනවා. ක්‍රියා 29 පාවුල් දේශනා කරනවා. පාවුල් දේශනා කරනවා. විශාල අය පාවුල්ගේ දේශනාව අසාගෙන ඉන්නවා. ඒක උඩ තට්ටුව උඩ දේශනාව. අන්න තරුණයෙක්ගේ දේශනාව අසාගෙන ඉන්නකොට තරුණයාට නිින්ද යනවා. නිින්දදී මොකද? උඩ තට්ටුවේ ඉඳලා බිමට වැටලා තරුණයා මැරෙනවා. අද කී දෙනෙක් ඉන්නවද දේශනා කරද්දී නිදියන අය? අද කී දෙනෙක් ඉන්නවද? මගේ දරුවනේ මේ එම නරක දීම බලන්න පුළුවන්. එල්ලි වෙනකන් චිත්‍රපටි බලන්න පුළුවන්. එල්ලි වෙනකන් මෙගා බලන්න පුළුවන්. මේ අතේ කාපු කෑම ටික මේ අත වේලිලා. පිගාන වේලිලා. නාට්‍ය බලන්න පුළුවන්. නමුත් දේශනාවල් මේ අහන්න දේශනාවල් අනේ පාස්ටර් වෙලාව වැඩි. දේශනාව වෙලාවට වෙදි මේක කෙටි කරන්න. මේක විනාඩි 5කට කරන්න 10කට කරන්න. මේකනේ. මගේ දරුවනේ ඔබ ආත්මිකද? අරවා පැය ගණන් බලන්න පුළුවන්. කන කෑම අතේ වේලනකම් බලන්න පුළුවන්. ඒ නිසා මගේ දරුවනේ මේ තරුණයා මොකද උනේ? දේශනාවේදී නිින්දෙන් බීමට වැටලා මලා. ක්‍රියා 29 පාවුල්ගේ දේශනාවේදී තරුණෙක් නිදා සිටි නිසා තට්ටු 3ක් උසති මහලකින් වැටි මලේය. ඉවරයි නෙමෙයි දරුවනේ. නමුත් එතනින් පාවුල් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඒ අසුබ සිද්ධිය, ඒ දුක් සිද්ධිය වෙනස් කරනවා මගේ දරුවනේ. නමුත් ඔබ නිදිද? ඔබ දේශනාවදී නිදිද? ඔබ දේව වචනයක් නැතුව නිදිද? ඔබ දේව වචනේ අසන විට නිදි මතද? ඔබ යාඥා කරනකොට නිදි මතද? ඔබ දෙවියන් වහන්සේව ප්‍රශංසා කරන විට නිදි මතද? අද වැඩිම ප්‍රශ්න කිතුණුවන්ගේ වැඩිම ප්‍රශ්න යාඥා කරන්න වාඩි වෙච්ච ගමන් දේශනාව ආන්න වැඩි වෙච්ච ගමන් නිදිමත පමණක් නෙමේ කාලය වැඩි කියන විවේචන. හරිද ඔබ? මගේ දරුවනේ නිදාගත්ත මිනිස්යන් නිසා අපි සතුරා යක්ෂයා ඔබ නිදිය ගත්තාම සතුරා මොකද්ද කරන්නේ? අපි බලමු සුද්ධ මතෙව් 13:25. සුද්ධ වූ මතෙව් 13:25. බීජ වපුරා නිදාගත් මිනිසයා නිසා පොඩකින් බීජ වපුරා බලන්න හොඳටම ඔබ ලියා ගන්න. බීජ වපුරා නිදාගත්ත මිනිසෙක් නිසා සතුරා විසින් තිරිඟු අතරේ කිරිඳි වැපිරි. මේක නේ මගේ දරුවනේ. මේක මේ ගෝයම ගැන කතා කරනවක් නෙමෙයි. ගෝයම ගැන අපේ ආත්මික ජීවිතය ගැන කතා කරන්නේ. ඔබ නිදිය ගත්තොත් දේව වචනය නැමැති මේ අනර්ග නැති වෙලා යක්ෂයාට අවශ්‍ය දේ ඔබගේ මනසේ වපුරයි. ඔබගේ සිතේ වපුරයි. ඒ නිසා මගේ දරුවනේ නින්ද ඔබ නිදිය ගත්තොත් පමණයි සතුරාට ඒක කරන්න පුළුවන්. යක්ෂයාට කරන්න පුළුවන් යමක් ඔබ නිදිය ගත්තොත්. ඒ නිසා මගේ දරුවනේ ඔබ පිපිද සියොන් දියණිය ඔබ පිපිද නැගිටින්න ඕන. මගේ දරුවනේ අපූර්ව කතාවක් අපේ කතාවෙන් අවසන් කරමු. අනේ මගේ ස්වාමින් වහන්සේ තමන්ගේ ගෝලයෙන් ගොඩ නැගලා අවුරුදු 3මාරක් ගොඩ නැගලා අන්තිම ගෙස්සමනේ උයන ගිහිල්ලා ගෙස්සමනේ උයනදී මේ අනර්ග පූජාවේ අනර්ග උපරිම ෆයිනල් කොටසට ආපු වෙලේ මොකද සිද්ධ වුනේ? ලෝක අපි කරමු සුද්ධ මතෙව් 26:38 අපි කියමු. සුද්ධ මතෙව් 26:38 අපි කියමු. සුද්ධ මතෙව් 26:38. එකල උන්වහන්සේ ඔවුන්ට කතා කොට හොඳට මාන්න තරම් මාගේ ආත්මය ඊතා ශෝක සහිතය. මැරෙන තරම් ශෝකය. කාගේ ශෝකයක්ද? මුළු මනු වර්ගයාගේ ශෝකය.
පාපිෂ්ඨ මනු වර්ගයාගේ ශෝකය. පාපයේ ශෝකය, සාපයේ ශෝකය, ලෝකේ තිබිච්ච නපුරාගෙන් ඇතිවෙච්ච මේ ශෝකය ස්වාමින් වහන්සේක තමන්ගේ මනසට ගත්තා. ඒ උයනට ගියා. තමන්ට මේ යාඥාවට උපකාර කරන්න විශ්වාසවන්ත මේ ගෝලයෙන් එක්කගෙන ගියා. එක්කගෙන ගිහිල්ලා උන්වහන්සේ ප්‍රකාශ කරන නැවතත් ඒ පදේ කියන නැවතත් ප්‍රකාශ කරන උන්වහන්සේ එකල උන්වහන්සේ ඔවුන්ට කතා කොට මැරෙන තරම් මාගේ ආත්මය ඉතා ශෝක සහිතය. නුඹලා මෙහි නැවති මා සමග අවදිව සිටපල්ලා. ඔක්කොම කියන මා සමග අපි කියමු මා සමග අවදිව සිටින්න යාඥාවට. මට සපෝට් එකක් දෙන්න. ජේසුස් කියනවා මට සපෝට් එකක් දෙන්න, මට උපකාරයක් කරන්න, මම මගේ පියාත් එක්ක කතා කරනවා. මේ ලෝකේ සාපේ නැති කරන්න, මේ ලෝකේ පාපේ නැති කරන්න, මේ කුරුස පූජාවේදී මෙතනින් මා සමග සිටින්න කියලා ගෙස්ට්‍රේ වෙන්න කියනවා. ස්වාමීන් වහන්සේ කියනවා. මොකද්ද උන්නේ? අපි 41 දෙකම කියමු. උන්වහන්සේ ගෝලයන් ළඟට ඇවිත් ඔවුන් නිදා ඉන්නවා දැක. අයියෝ ස්වාමීන් වහන්සේ අඳගේ මාත් එක්ක විවිධලා ඉන්න, මාත් එක්ක යාඥාවේ ඉන්න, මට උපකාරයක් වෙලා ඉන්න කියලා මේ යාඥා කරලා ඇස්තරලා බලනකොට ළඟට ඇවිල්ලා බලනකොට මේ ගෝලිය හොඳට ගොරව නිදි මගේ දරුවෝ. ස්වාමීන් වහන්සේ කියනවා පේත්‍රස්ට කතා කොට මූලික නායකයාට කතා කරලා කියනවා කිමෙක්ද මා සමග එක පැයක්වත් අනේ මේක පොඩ්ඩක් අහන්න. දැන් කියන කාන්න මගේ අම්මේ පොඩ්ඩක් අහන්න, මගේ තාත්තේ පොඩ්ඩක් අහන්න, මගේ තරුණේනි පොඩ්ඩක් අහන්න. ජේසුගේ අඬට කන් දෙන්න. එක පැයක්වත් ජේසු කියනවා එක පැයක්වත් අවදිව ඉන්න. නුඹලාට බැරි වුණාද? නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස. ස්වාමින් වහන්සේ කියනවා යක්ෂයාගේ එක නමක් තමයි පරීක්ෂකයා. එහෙනම් නින්දා අරන් එන්නේ කවුද? මේ තරම් ආත්මික කාරණාවල්, මේ තරම් ලෝකෙ මිනිස්සු මැරෙද්දි, මුළු ලෝකෙම වෙඩිම සෙනග මේ කොරෝනා වලින් මැරෙද්දි, මේ තරම් මුළු ලෝකෙම අපේ දේශයේ බවා මේ තරම් ප්‍රශ්නයට පත්වෙච්ච මොහොතක කොරෝනා රෝග වලින් ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, නොවිකාකාර ප්‍රශ්න, මේ ප්‍රශ්න වලින් අනේ සබහවල් බවා මේ ආත්මික වැඩ කටයුතු බවා මෙන්න මේ වලින් ඔක්කොම ඔබ කොහොමද නිදියන්නේ? ඔබ කොහොමද මිගා බලන්නේ? ඔබ කොහොමද ටෙලි බලන්නේ? ඔබ කොහොමද ෆෝන් බලන්නේ? එනිසා මගේ දරුවනේ ස්වාමීන් වහන්සේ කියනවා එක පැයක්වත් මාත් එක්ක ඔබලට නැගිටලා ඉන්න බැරිද කියන්න. නුඹලා පරීක්ෂාවට නොපැමිණෙන පිණිස අවදිව ඉඳ යාඥා කරපල්ලා. ඔක්කොම කියමු අවදිව ඉඳ යාඥා කරපල්ලා. මගේ දරුවනේ ඔබ හදවතින් කියන්න අවදිව ඉඳ යාඥා කරපල්ලා. නින්දෙන් පිබිද යාඥා කරපල්ලා. අවදිව ඉඳ යාඥා කරපල්ලා. 43 වෙනි පදයේ කියනවා මගේ දරුවනේ. උන්වහන්සේ නැවත ඇවිත් ඔවුන් නිදා ඉන්නවා දුටුසේක. මක් නිසාද ඔවුන්ගේ ඇස් නිදිබරව තිබුණේ. අයියෝ ඔවුන්ගේ ඇස් නිදිබරව තිබුණේ. මේක අපි වෙනස් කරමු මගේ දරුවනේ. වෙනස් කරමු. අපි යාඥා කරමු. පළමුව රෝම 13:11 කියනවා. රෝම 13:11. තවද කාලය දැන එනම් දැන් නුඹලා නින්දෙන් පිබිද සිටින්න. නුඹලා නින්දෙන් පිබිද සිටින්න. හරි වේලාවයයි දැන එසේ කරන්න. මක් නිසාද අප අදහාගත් කාලයේදී තිබුණාට වඩා දැන් ගැලවීම අපට ළංව තිබේ. ඒ නිසා මගේ දරුවනේ වගකීම ඔබගේ අතේ. ඔබ ගැලවුවේයි, ඔබ ගැලවුණේයි, ඔබ දෙවියන් වහන්සේගේ දරුවෙක් වුණේයි. නිදිය ගන්නද? නෑ මගේ දරුවනේ, රාජ්‍ය වැඩ බෝ අපිට තිබෙනවා. ඔබ නැගිටින්න ඕනා. සියොන් දිනිය නැගිටපන්න. අපි ප්‍රශංසා කරමු ස්වාමින් වහන්සේට. උන්වහන්සේගේ වචනය නිසා. ස්වාමීනි අපි නින්දගෙන ඔබ කතා කරා. අද බෝ අය නිදි මේ තරම් විපත් කාලයේදී. ස්වාමීන් ඔබගේ වචනේ කියන කාලය දැනගෙන ඔබ නැගිටියන් කියලා. කාලයේ තිබෙන මේ භයානකකම් නැගිටලා ඔබ රෑ නින්දේදී, උදේ නින්දේදී ඔබ නැගිට යාඥා කරන්න, ප්‍රශංසා කරන්න, වචනේ ළඟට යන්න, උන්වහන්සේ සමග ඉන්න. ඒ විට මේ ලෝකය වෙනස් වෙයි. ස්වාමීන් මේ දේශය වෙනස් වෙයි. හැමදේම වෙනස් වෙයි. ස්වාමීන් ඔබගේ වචනේ නිසා ස්තුති. කරුණාවන්ත දයාබර දෙවියනි, ඔබගේ පාමුල අපි සිටිනවා. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි යාඥා කරනවා. ස්වාමීනි ඔබ නින්දේ ආරම්භය මෙවුන් කාර්යය පමණක් නෙමෙයි. ඔබ යාපත් නින්දකින් උරුමකාරී. ඔබ අද අපට කිව්වා යාපත් නින්ද මොකද්ද? අයාපත් නින්ද මොකද්ද? ස්වාමීනි ඒ ගැඹුරු කාරණාවල ඔබ ආරවුස් අපට කියා දුන්නා. ස්තුති. ස්වාමීනි අද ඉඳලා අපි ඔබට කීකරු වී ස්වාමීනි අපි නිදි මත නැමැති මේ ආත්මය පරද්දලා
ස්වාමිනී ලෝකයේ තියෙන කාරණාවලට අපි වාල් වෙලා ස්වාමිනී අපි ලෝල් වෙලා ඉන්න කාරණාවල වලින් වෙනස් වෙලා අපි නින්ද පරාජිත කරලා නිදිමත ආත්මය දුරු කරලා ස්වාමිනී නැගිට ඔබ වෙනුවෙන් ස්වාමිනී අපි ඔබගේ රාජ්‍ය වැඩ කරන්නට විවිධ අපි ඔබගේ රාජ්‍යයේ කොටස්කරුව වෙන්නට බොහෝ මිනිස්යන්ගේ ආත්මවල අපි ගලවන්නට ස්වාමිනී බොහෝ මිනිස්යන්ව ඔබ ළඟට ගේන්නට ඔබ මේ පොළොවට එන මොහොතක මේ ලෝකෙ වෙඩිම සෙනගව ඔබගේ අතට බාර දෙන්නට ස්වාමිනී ඔබ එන මොහොතක බොහෝ අයව සුද මනාලියෙක් කරන්නට ස්වාමිනී ඔබගේ වචනය දේශනා කරන්නට ඔබගේ වචනය ලෝකේ පුරාම අරන් යන්නට ස්වාමිනී මිනිස්යන් ගලවන්නට ස්වාමිනී නින්දෙන් පිළිද අපි බලවත්ව සේවයක් කරන්න ජොලිතව සේවයක් කරන්නට ඔබ ආශිර්වාද කරන්න ආසා හිටපු මගේ දරුවන් නිසා ස්තුති මේවට උපකාර කරපු එමෙදහත් නිසාම ස්තුති මගේ දරුවන්ගේ ජීවිතයට නිරෝගීමත්කම දීර්ඝායුෂ්‍ය දීලා සියලු කඳුළු දුක් වේදනා වලින් නිදහස් කරලා ස්වාමිනුන්ට සුවය යේසුස් වහන්සේගේ නාමයෙන් අපි යාඥා කරනවා බලය යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා ස්වාමීන් ඔබගේ ජය අපි යේසුස් වහන්සේගේ නාමයෙන් යාඥා කරනවා ඉස්සේ ඉඳලා නාර දක්වාම සුවේ ගලා යන්න යම් කෙනෙක් දුකින්ද යම් කෙනෙක් වේදනාවින්ද යම් කෙනෙක් අපහසුතාවයෙන්ද අම එක එක්කෙනාගේ ඉසමත ජේසුස් ඔබගේ අත තබලා නාරේ නාර ලේ බින්දු ගණන් 60 වලින් 80 වල සුවේ ගලා යන ස්වාමී සුවේ අත්දකින්න ආත්මික සුවේ අත්දකින්න ශාරීරික දුවේ අත්දකින්න මානසික සුවේ අත්දකින්න ආර්ථික සුවේ අත්දකින්න වාසව ආශිර්වාද කරන්න ස්වාමීනි ස්වාමීන් වහන්සේට කියා දුන්න සසුති බාරයි කැපයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවමාන නාමයෙන් පියාණනි ආමෙන් 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 සියලු දෙනාටම ජේසුස් පීඩයි ස්වාමීනි